අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ SLFRS 9 ස්ටෑන්ඩඩ් එකේ විදියට ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට් ක්ලැසිෆයි කරන්නේ කොහොමද කියලා. අපි ඊළඟට බලමු ෆයිනෑන්ෂල් ඇසෙට් එකක් ක්ලැසිෆයි කරන්නේ කොහොමද කියලා. SLFRS 9 ස්ටෑන්ඩඩ් එකේ ෆයිනෑන්ෂල් ඇසෙට් එක ක්ලැසිෆයි කරන්න පුළුවන් පහත කැටගරි වලට. ඇමෝටයිස් කොස්ට් එකට, එහෙම නැත්නම් fair value through profit or loss කියන කැටගරි එකට, එහෙම නැත්නම් fair value through other comprehensive income කියන කැටගරි එකට. ඉහත කැටගරි වලට වර්ග කරන්න නම් පහත කරුණු දෙකම ඉටු වෙන්න ඕනේ. පළවෙනි කාරණාව තමයි cash flow characteristics. ඒ කියන්නේ මුදල් ප්‍රවාහ වල හැසිරීම අධ්‍යයනය කරන්න ඕනේ. cash flows කියන්නේ මුදල් ප්‍රවාහ සමන්විත වෙන්න ඕනේ principal. ඒ කියන්නේ වාරික ගෙවීම. කියන අපි ආයෝජනය කර මුදල කොටස් වශයෙන් නැවත ලබා ගැනීම සහ ඉන්ට්‍රස්ට් එක. ඒ කියන්නේ පොලි ගෙවීම වලින්. කියන්නේ කෑෂ් ෆ්ලෝස් විදියට අපි බලාපොරොත්තු වෙන්නේ අපි ආයෝජනය කර මුදල වාරික විදියට ලබා ගන්න සහ අපි ආයෝජනය කළ මුදලට පොලියක්. ස්ටෑන්ඩඩ් එකේ කියනවා මේ කෑෂ් ෆ්ලෝස් සමන්විත වෙන්න ඕනේ solely payment principal plus interest. ඒ කියන්නේ මුළුමනින්ම මුදල් ගෙවීම වලින් සමන්විත වෙන්න ඕනේ ප්‍රින්සිපල් එකයි ඉන්ට්‍රස්ට් එකයි පමණයි. ඒකයි මේ ස්ටෑන්ඩඩ් එකේදී SPPI කියලා කෙටියෙන් හඳුන්වලා දෙන්නේ. අපි තවදුරටත් පැහැදිලි කරොත් දැන් අපි ඉන්වෙස්ට්මන්ට් එකක් උදාහරණයක් විදියට අපි ණයකරයක බොන්ඩ් එකක ආයෝජනය කළොත් අපි මේ ඉන්වෙස්ට්මන්ට් එකෙන් අපි මේ මුදල ආයෝජනය කරලා අපි බලාපොරොත්තු වෙන්නේ මුදල් ප්‍රවාහ විදියට අපි බලාපොරොත්තු වෙන්නේ ආයෝජනය කළ මුදල වාරික විදියට ආපසු නැවත ලබා ගැනීම සහ ඒ ආයෝජනය කළ මුදලට පොලි ගෙවීම. පොලිය කියන්නේ අපි අද යම්කිසි මුදලක් ආයෝජනය කරා නම් අපිට තව අවුරුදු 5කින් ඒ මුදලේ වටිනාකම පොලිය විදියට මුදලේ කාල වටිනාකම time value of money පොලිය විදියට නැවත ලබා ගැනීම. ඊළඟ දෙවෙනි කාරණය තමයි සලකා බලන්න ඕන කාරණය තමයි බිස්නස් මොඩල් එක කන්සිඩර් කරන්න ඕනේ. අපි මේ බිස්නස් මොඩල් ගැන ඊළඟ ස්ලයිඩ්ස් වලින් කතා කරමු. අපි ඊළඟ ස්ලයිඩ් එකෙන් බලමු SPPI solely payment plus interest වලට උදාහරණ. දැන් ඉන්වෙස්ට්මන්ට් එකකින් cash flow ලැබෙන්නේ principal එක සහ interest පොලිය. නමුත් මේ ඉන්ට්‍රස්ට් එහෙම නැත්නම් පොලියගේ ගණනය කරද්දී ඉන්ෆ්ලේෂන් ඉන්ඩෙක්ස් එක එහෙම නැත්නම් උද්දමන අනුපාතය සලකලා තියෙනවා නම් කන්සිඩර් කරලා තියෙනවා නම් මේ ඉන්වෙස්ට්මන්ට් එක අපිට ඇමෝටයිස් කොස්ට් එකට මෙෂර් කරන්න SPPI කැටගරි එකට වැටෙනවද? අපි කලින් ස්ලයිඩ් එකේදී කතා කර විදිහට SPPI කැටගරි එකට වැටෙන්න පුළුවන්ද? දැන් මේ ඉන්ට්‍රස්ට් එක කැල්කියුලේට් කරද්දී ඉන්ෆ්ලේෂන් එක උද්දමනය කන්සිඩර් කරනවා කියන්නේ අපි time value of money factor එක කන්සිඩර් කරලා real interest rate එක. ඒ කියන්නේ නියම පොලිය අනුපාතයට පොලිය ගණනය කරලා තියෙනවා. ඒ නිසා ඉන්ට්‍රස්ට් එක ඉන්ෆ්ලේෂන් ඉන්ඩෙක්ස් එකට අනුව ගණනය කරලා තියෙනවා නම් SPPI කැටගරි එකට කැටගරි කරන්න පුළුවන්. ඊළඟට පොලිය variable rates අනුව ඒ කියන්නේ උදාහරණයක් විදියට LIBOR rates වලට LIBOR කියන්නේ London Interbank Offer Rates වලට අනුව ගණනය කරලා තියෙනවා නම් මෙහිදී නියම interest rate එක ඒ කියන්නේ real interest rate එක market value එකට ගණනය කරලා තියෙනවා. ඒ නිසා time value of money කියන කාරණය consider වෙනවා. මේ නිසා SPPI කැටගරි එකට වැටෙනවා. ඊළඟට ඉන්ට්‍රස්ට් එක කැල්කියුලේට් කරලා තියෙනවා නම් ඉන්ට්‍රස්ට් රේට් කැප් එකකින්. ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් රේට් කැප් එකක් කියන්නේ ඉන්ට්‍රස්ට් එක කැල්කියුලේට් කරද්දී variable interest rate එකක් උදාහරණයක් විදියට LIBOR, SLIBOR rates සහ fixed rate එකකට. ඒ කියන්නේ variable rate එකටත් fixed rate එකටත් දෙකටම interest එක calculate කරලා තියෙනවා නම් SPPI කැටගරි එකට ඒත් අයිති වෙනවා. මොකද
ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් එකේ අපි ආයෝජනය කළ මුදලේ කාල වටිනාකම මේ කියන ක්‍රම සියල්ලම ගණනය කරන්න පුළුවන්. ඊළඟට බලමු SPPI කැටගරි එකට අයිති වෙන්නේ නැති උදාහරණ මොනවද කියලා. කන්වර්ටිබල් බොන්ඩ් එකක්, ඩිබෙන්චර් එකක්. දැන් බොන්ඩ් එකක් ඩිබෙන්චර් එකක් කියලා කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් යම් කම්පැනි එකට මුදල් සල්ලි අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි එතකොට එයාලට ආයතනය ඇතුලේ මුදල් නැහැ ආයෝජනය කරන්න. ඒ නිසා ඔවුන් තර්ඩ් පාර්ටි එකකින් තුන්වෙනි පාර්ශ්වයකින් ණය ලබා ගන්නවා. ඒ ණය ලබා ගන්නේ ඔවුන් ණයකරයක්. ඒ කියන්නේ ණය පත්‍රිකාවක් ඉෂුව කරලා අවුරුදු 5කින් මේ ණය මුදල සහ පොලිය නැවත ගෙවනවා කියලා බොන්ඩ් එකක් ඉෂුව කරනවා. දැන් මේ කන්වර්ටිබල් බොන්ඩ් එකක් නැත්නම් කන්වර්ටිබල් ඩිබෙන්චර් එකක් කියන්නේ මොකක්ද? කියන්නේ යම් කාල සීමාවකින් පස්සේ ඒ ණයකරය කන්වර්ට් වෙනවා. හැරෙනවා. ඒ කියන්නේ ඒ ණයකරය අපිට ස්ටේටඩ් කැපිටල් ඉක්විටි යෙදූ ප්‍රාග්ධනයේ විදියට හරවන්න පුළුවන් නම්. ඒ කියන්නේ අද අපි ණයකරයක ඉන්වෙස්ට් කරනවා මිලියන 5ක. නමුත් අවුරුදු 5ක් අවසානයේදී අපිට මේ මුදල් නෙමෙයි නැවත ලැබෙන්නේ. අපිට ඒ ණයකරය ඉෂුව කරපු සමාගමේ කොටස් ලැබෙනවා. ඒ සමාගමේ ෂෙයාර්ස් වල අයිතිය ලැබෙනවා නම් ඒක කන්වර්ටිබල් බොන්ඩ් එකක් කියලා කියනවා. දැන් මේ ඉන්වෙස්ට්මන්ට් එකේ අරමුණ වෙන්නේ ඒ බොන්ඩ් එක ඉෂුව කරන වෙලාවේදී අපිට ප්‍රින්සිපල් සහ ඉන්ට්‍රස්ට් ලබා ගැනීම නෙමෙයි. ඒ කියන්නේ අපි ආයෝජනය කළ මුදලේ වාරික සහ ඒ ඉන්ට්‍රස්ට් එක මුදලේ කාල වටිනාකම යගේ නැවත ලබා ගැනීම නෙමෙයි. ඒ නිසා මේක SPPI කැටගරි එකට වැටෙන්නේ නැහැ. තව උදාහරණයක් තමයි මේ SPPI කැටගරි එකට වැටෙන්නේ නැති පොලිය ගණනය කරොත් කොමොඩිටි ප්‍රයිසස් අනුව. කොමොඩිටි ප්‍රයිසස් කියන්නේ මොනිටරි ඇසෙට්ස් නෙමෙයි. ඒ කියන්නේ නිකන් ගුඩ්ස්. ඒ කියන්නේ ගෝල්ඩ් ප්‍රයිසස් අනුව මේ ඉන්ට්‍රස්ට් රේට් වෙනස් වෙනවා නම්. එහෙම නැත්නම් බොරතෙල් වල මිල ගණන. ඒ කියන්නේ බොරතෙල් වල ප්‍රයිසස් වෙනස් වෙන විදිහට ඉන්ට්‍රස්ට් රේට් වෙනස් වෙනවා නම් ඒ ඉන්ට්‍රස්ට් රේට් කැල් කරලා තියෙන්නේ මුදලේ කාල වටිනාකම ගණනය කිරීමකට ලක් නොකර. ඒ නිසා මේ SPPI කැටගරි එකට මේ කොමොඩිටි ප්‍රයිසස් බේස් කරගෙන ඉන්ට්‍රස්ට් රේට් කැල් කිරීම SPPI කැටගරි එකට වැටෙන්නේ නැහැ. අපි ඊළඟ ස්ලයිඩ් එකෙන් බලමු ෆයිනෑන්ෂල් ඇසෙට් එකක් ඇමෝටයිස් කොස්ට් එකට ක්ලාසිෆයි කරන්නේ කොහොමද කියලා. දැන් ඉන්වෙස්ට්මන්ට් එකක කෑෂ් ෆ්ලෝස්, ඒ කියන්නේ මුදල් ප්‍රවාහ වෙන්නේ ප්‍රින්සිපල් ප්ලස් ඉන්ට්‍රස්ට් අපි කලින් කතා කරා. දැන් ඇමෝටයිස් කොස්ට් එකට ක්ලාසිෆයි කරද්දී හැම විටම ප්‍රින්සිපල් සහ ඉන්ට්‍රස්ට් කියන කාරණේ කන්සිඩර් කරන්න ඕනේ. ඒ වගේම ඉන්ට්‍රස්ට් එක කැල්කියුලේට් කරද්දී ටයිම් වැලියු ඔෆ් මනි මුදලේ කාල වටිනාකම සහ මේ ආයෝජනය කළ මුදල නැවත නොලැබීමේ අවදානමත් කන්සිඩර් කරන්න ඕනේ. දැන් අපි කලින් කතා කරා ෆයිනෑන්ෂල් ඇසෙට් එකක් ක්ලාසිෆයි කරනවා නම් මුලින්ම මුදල් ප්‍රවාහවල හැසිරීම කෑෂ් ෆ්ලෝ කැරක්ටරිස්ටික්ස් බලන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි බිස්නස් මොඩල් එක. දැන් මේ බිස්නස් මොඩල් කියන්නේ ඇමෝටයිස් කොස්ට් එකේදී මේ ඉන්වෙස්ට්මන්ට් එක අපි තියාගන්න ඕනේ, හෝල්ඩ් කරන්න ඕනේ. collect contractual cash flows. ඒ කියන්නේ අපි එකඟ වූ මුදල් ප්‍රවාහ ලබා ගන්න නම්. උදාහරණයක් විදියට දැන් අපි අවුරුදු 5කින් අපි ආයෝජනය කළ මුදල, ඒ කියන්නේ මේ ඇසෙට් එක කල් පිරුණාම මැචුර් වුණාම අපිට ප්‍රින්සිපල් සහ ඉන්ට්‍රස්ට් අපිට ලැබෙනවා. ආයෝජනය කළ මුදල සහ ඉන්ට්‍රස්ට් එක ලබා ගැනීම තමයි අපි මේ ආයෝජනයෙන් ලබන අරමුණ වෙන්නේ. එහෙමනම් මේ කියන ඇමෝටයිස් කොස්ට් කියන කැටගරි එකට අපි ඕනම ෆයිනෑන්ෂල් ඇසෙට් එකක් ඉන්වෙස්ට්මන්ට් එකක් ක්ලාසිෆයි කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට යම්කිසි සමාගමකට ණය ලබා ගන්න ඕනේ. හින්දා ඩිබෙන්චර් එකක් ඉෂුව කරනවා. ඒ ඩිබෙන්චර් එකේ අපි ඉන්වෙස්ට් කරනවා. එතකොට ඒක අපිට ඇසෙට් එකක්. අවුරුදු 5කින් අපි මේ ඇසෙට් එක ඉන්වෙස්ට් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක් නිසාද? අපිට මුදල් ප්‍රවාහ ලබා ගන්න. ඒ කියන්නේ අපි ආයෝජනය කළ මුදල සහ අද මුදලේ කාල වටිනාකම ඉන්ට්‍රස්ට් එක විදියට ලබා ගන්න.
ඒ හා සමගම දැන් අපි මේ ඇසෙට් එක තියාගන්නේ මොකටද? අපි මේ ඇසෙට් එක අවුරුදු 5ක් වෙනකම්ම අවුරුදු 5කින් සල්ලි ලබා ගන්න කම්ම බලන් ඉන්නේ ඇයි? අපි අවසානයේදී මේ ඉන්වෙස්ට්මන්ට් එක කවදා හරි දවසක මැචුවර් වුණාම අපි එකඟ වූ මුදල් ප්‍රවාහ ලබා ගන්න. ඒ කියන්නේ ප්‍රින්සිපල් ප්ලස් ඉන්ට්‍රස්ට් ලබා ගන්න නම් අපි මේ ඇසෙට් එක තියාගෙන ඉන්නේ. එහෙමනම් මේ ඇසෙට් එක අපිට ඇමෝටයිස් කොස්ට් එකට මෙෂර් කරන්න පුළුවන්. අපි ඊළඟට බලමු එක්සැම්පල් එකක්. A company hold investment to collect contractual cash flows. කම්පැනි එකක් ඉන්වෙස්ට්මන්ට් එකක් කිරීමෙන් බලාපොරොත්තු වෙන ඔබ්ජෙක්ටිව් එක අරමුණ තමයි මේ එකඟ වූ මුදල් ප්‍රවාහ ප්‍රින්සිපල් ප්ලස් ඉන්ට්‍රස්ට් ලබා ගැනීම. සහ ඒ කම්පැනි එක ප්‍රෙඩික්ට් කරනවා. ඒ කියන්නේ එයාලගේ අනාගත මුදල් ප්‍රවාහ එයාලා දැනටමත් හඳුනාගෙන ඒ ඉන්වෙස්ට්මන්ට් එකේ මැචියුරිටි පීරියඩ් එක අනුව එයාලගේ අනාගත මුදල් අවශ්‍යතා මැච් කරලා ඒ අනුව තමයි ඉන්වෙස්ට්මන්ට් එක කරන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් අපි ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා අවුරුදු 3කින් මැචුවර් වෙන්න. අවුරුදු 3කින් මැචුවර් වෙන ණයකරයක අපි ආයෝජනය කරනවා. අපි ගණනය කරලා බලනවා අපිට අනාගතයේදී අපේ බිල්ඩින් එකක් හදන්න නැත්නම් අපිට ඇසෙට් එකක් ගන්න මුදල් අවශ්‍යතාවයක් ඇති වෙන්නේ තව අවුරුදු 3කින්. එහෙනම් අපිට මේ අපේ මුදල් අවශ්‍යතාවයට අපි මේ ඇසෙට් එකක ඉන්වෙස්ට් කරපු මුදල නැවත ලබාගෙන ඒ මුදල් අවශ්‍යතාවවලට යොදවන්න පුළුවන් කියලා අපි දැන්ම තීරණය කරනවා. දැන් එහෙම තීරණය කරලා අවුරුද්දක් දෙකක් යනකොට මේ ඒ සමාගමට සිද්ධ වෙනවා මේ ඉන්වෙස්ට් කරපු ඇසෙට් එක infrequent sales. ඒ කියන්නේ නිතර සිදු නොවන විකිණීමක් සිද්ධ කරන්න මේ ෆයිනෑන්ෂල් ඇසෙට් එකේ එයාලා ඒ කියන්නේ කලින් තීරණය කරන්න බැරි හදිසි මුදල් අවශ්‍යතාවයක් එයාලට ඇති වුණ නිසා තමයි එයාලා මේ ෆයිනෑන්ෂල් ඇසෙට් එක විකුණන්න තීරණය කරලා තියෙන්නේ. දැන් මේ වගේ අවශ්‍යතාවයකදී එහෙම නැත්නම් මේ වගේ ඉන්සිඩන්ට් එකකදී අපිට මේ ෆයිනෑන්ෂල් ඇසෙට් එක ඇමෝටයිස් කොස්ට් එකට ක්ලාසිෆයි කරන්න පුළුවන්ද? දැන් මේකේ ආන්සර් එක තමයි මේ වගේ අවස්ථාවක ඇමෝටයිස් කොස්ට් එකට මෙෂර් කරන්න පුළුවන් ස්ටෑන්ඩඩ් එකේ රික්වයර්මන්ට් එකක් තිබුණත් මේක මැචුවර් වෙනකම්ම මේ ඉන්වෙස්ට්මන්ට් එක හෝල්ඩ් කරනවා කොන්ට්‍රැක්චුවල් කෑෂ් ෆ්ලෝස් ගන්න කියලා අපි ඇසියුම් කරලා තිබුණත්. මොකද මේ හදිසි මුදල් අවශ්‍යතාවයක් දැන් ඉන්වෙස්ට්මන්ට් එක මුලදිම කරන වෙලාවේ මේ හදිසි මුදල් අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඉන්වෙස්ට්මන්ට් එක කරලා අවුරුද්දක් දෙකක් යනකොට තමයි මේ හදිසි මුදල් අවශ්‍යතාවය ඇති වුණේ. අනිතක ඒක දැන් මේ කම්පැනි එකත් එක්ක පාස් හිස්ටරි එක බැලුවම මේක infrequent sales. ඒ කියන්නේ මේ ආයෝජනය කළ වත්කම් නිතර විකුණන්නේ නැහැ මෙයාලා මේ කම්පැනි එක. එතකොට මේක නිතර සිදු නොවන විකිණීමක්. ඒ වගේ විකිණීමක් සිදු වුණු වෙලාවක මේ ඇසෙට්ස් ඇමෝටයිස් කොස්ට් එකට මෙෂර් කරන්නේ නැහැ කියලා කියන්න අවශ්‍යතාවයක් නැහැ. මේ වගේ උදාහරණයක් කියනවා නම් මේ වගේ අවස්ථාවට ස්ටෑන්ඩඩ් එකේ කියන ස්ට්‍රෙස් කේස්. ඒ කියන්නේ හදිසි මුදල් අවශ්‍යතාවයක් ඇති වෙලා නිතර විකුණන්නේ නැති ඇසෙට්ස් විකුණන්න සිදු වුණොත් අපිට මේ අපි ඉන්වෙස්ට් කරපු ඇසෙට්ස් අපිට ෆයිනෑන්ෂල් ඇසෙට් එක ඇමෝටයිස් කොස්ට් එකට මෙෂර් කරන්න පුළුවන් කියලා ස්ටෑන්ඩඩ් එකේ කියනවා. අපි ඊළඟට බලමු තවත් උදාහරණයක්. C කම්පැනි එකේ බිස්නස් මොඩල් එක තමයි purchase portfolio of financial assets. ඒ කියන්නේ business loans, debentures, bonds වගේ ඉන්වෙස්ට්මන්ට් දාමයකම ආයෝජනය කිරීම. දැන් C කම්පැනිය මුලදීම තීරණය කරලා තියෙනවා මේ ආයෝජනය කර මුදල් නැවත ලබා ගන්න බැරි වුණොත් realize contractual cash flows through mails, telephone and other securitization of assets. ඒ කියන්නේ අපිට මේ ආයෝජනය කළ මුදල් නැවත ලබා ගන්න බැරි වුණොත් අපි උත්සාහ කරනවා මේ මුදල් නැවත ලබා ගන්න
මේල්ස් වලින් එහෙම නැත්නම් ටෙලිෆෝන් කෝල්ස් වලින් එහෙම නැත්නම් ඇසෙට් සිකියුරිටයිසේෂන්. ඒ කියන්නේ ඒ ආයෝජනය කළ සමාගමට මුදල් ගෙවන්න බැරි වුණොත් ඒ සමාගමේ ඇසෙට්ස් විකුණලා අපි ආයෝජනය කළ මුදල් නැවත ලබා ගන්නත් ඔවුන් සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම C කම්පැනි එක එන්ටර් වෙලා තියෙනවා ඉන්ට්‍රස්ට් රේට් ස්වැප්ස් වලට. ඒ කියන්නේ අපි ඉන්ට්‍රස්ට් රේට්ස් ගේන්ස් ලබාගෙන අපිට මේ නොලැබෙන මුදල් වලින් ලැබෙන පාඩුව හිලව් කරගන්නවා, සෙට් ඔෆ් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේ රිස්ක් එක අඩු කරගන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේක ඇමෝටයිස් කොස්ට් එකට ක්ලාසිෆයි කරන්න පුළුවන් ද මේ අවස්ථාව. දැන් අපි ඇමෝටයිස් කොස්ට් එකට ක්ලාසිෆයි කරනවා නම් අපි මුලින්ම බලන්න ඕනේ අපේ ආයෝජනයේ අරමුණ. අරමුණ තමයි ඒ මැචියුරිටි පීරියඩ් එක පුරාම. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ආයෝජනයේ මැචියුරිටි පීරියඩ් එක අවුරුදු 5ක් නම් අවුරුදු 5කින් පස්සේ අපි ඒ අදාළ පොලිය සහ ඒ ආයෝජනය කළ මුදල වාරික වශයෙන් නැවත ලබා ගැනීම තමයි අපේ අරමුණ. එහෙම නැත්නම් අපිට අවුරුදු 5කට කලින් අපි මේක විත්ඩ්‍රෝ කරනවා නම් අපිට ඉන්ට්‍රස්ට් එක නොලැබී යන්න පුළුවන්. දැන් මේ C කම්පැනි එකේ බිස්නස් මොඩල් එක කියන අරමුණ මොකද්ද? යම්කිසි වෙලාවකදී මේ ආයෝජනය කළ මුදල ලබා ගන්න බැරි වුණොත් ඒ ආයෝජනය කළ සමාගමේ ඇසෙට්ස් සිකියුරිටයිසේෂන්. ඒ කියන්නේ ඒ මෝගේජ් එකට උකස් තියපු ඇසෙට්ස් විකුණලා අපේ මුදල් ලබා ගැනීම. එහෙම නැත්නම් අපිට මේ මුදල් ලබා ගන්නම නොහැකි වුණොත් ඒ නොලැබුණු මුදල අපේ ඉන්ට්‍රස්ට් රේට් ස්වැප්ස්. අපි ඉන්ට්‍රස්ට් ස්වැප් එකකින් කරන ඉන්ට්‍රස්ට් ගේන්ස්. ඒ කියන්නේ මුදල් ලැබීම එක්ක අපේ මේ මුදල් නොලැබීමේ අවදානම රිස්ක් එක අඩු කරගන්න හරි සෙට් ඔෆ් කරගන්න. හිලව් කර ගැනීම තමයි අරමුණ. එතකොට ස්ටෑන්ඩඩ් එකේ කියන විදිහට මේ මූලික අරමුණ අපේ කොන්ට්‍රැක්ට් පීරියඩ් එක කියන්නේ මැචියුරිටි පීරියඩ් එකකින් පස්සේ ඉන්ට්‍රස්ට් සහ මුදල් ප්‍රවාහ නැවත ලබා ගැනීමම නෙමෙයි. ඒ නිසා මේ C කම්පැනි එකේ ඉන්වෙස්ට්මන්ට් අපිට ඇමෝටයිස් කොස්ට් එකට ක්ලාසිෆයි කරන්න බැහැ. අපි ඊළඟ ස්ලයිඩ් එකෙන් බලමු ෆයිනෑන්ෂල් ඇසෙට් එකක් fair value through other comprehensive income category එකට අයිති වෙන්නේ කොහොමද කියලා. අපි මුලින්ම බලන්න ඕනේ cash flow characteristics. ඒ කියන්නේ අපි කලින් ස්ලයිඩ් වලත් කතා කරා අපේ මුදල් ප්‍රවාහ වෙන්න ඕනේ principal plus interest. මෙහිදී අපි මුදලේ කාල වටිනාකම සහ මේ මුදල් නැවත නොලැබීමේ අවදානම කන්සිඩර් කරන්න ඕනේ. ඊළඟට බිස්නස් මොඩල් එක. මේක වෙනස් වෙනවා ඇමෝටයිස් කොස්ට් එකේ බිස්නස් මොඩල් එකට වඩා. දැන් ෆයිනෑන්ෂල් ඇසෙට් එකක් අපි තියාගන්නේ fair value through other comprehensive income category එකට වැටෙන්න නම් අපි මේ ඉන්වෙස්ට්මන්ට් එක තියාගන්න ඕනේ කලෙක්ට් කරගන්න contractual cash flows සහ මේ ඇසෙට් එක විකුණීමෙන් ලැබෙන මුදල් ලබා ගන්න. ඒ කියන්නේ අපි යම් ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා ඒකේ ප්‍රින්සිපල්, ඒ කියන්නේ මුදලේ කොටස් වශයෙන් අපි ආයෝජනය කළ මුදල නැවත ලබා ගන්න සහ ඉන්ට්‍රස්ට් එකත් ලබා ගන්න. හැබැයි අපිට යම්කිසි මුදල් අවශ්‍යතාවයක් ඇති වුණොත් අපිට හිතුනොත් මේ ඇසෙට් එකට වඩා තව ඇසෙට් එකක ආයෝජනය කරලා අපිට ලැබෙන ගේන් එක, ඊල්ඩ් එක, ඒ කියන්නේ අපිට ලැබෙන ලාභය තවත් වැඩි කරගන්න පුළුවන් කියලා අපි මේ ඇසෙට් එක විකුණලා තව ෆයිනෑන්ෂල් ඇසෙට් එකක ඉන්වෙස්ට් කරනවා. එතකොට ඇමෝටයිස් කොස්ට් එකෙන් මේ fair value through other comprehensive category එක වෙනස් වෙන්නේ business model එක වෙන්නේ අපි contractual cash flows ලබා ගන්නත් මේ asset එක විකිණීමෙන් ලැබෙන මුදල් එහෙම නැත්නම් ලාභ ලැබීමත් අරමුණු කරගෙන අපේ අරමුණ තියාගත්තොත්. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා මේ classifications ටික. අපි ඊළඟට බලමු ඒ අපි කලින් කතා කරපු ස්ලයිඩ් එකට එක්සැම්පල් එකක්. B කම්පැනි එක ඉන්වෙස්ට් කරනවා එයාලගේ excess cash වැඩිපුර තියෙන මුදල් short term investment වලත් long term investment වලත්. ඒ කියන්නේ කෙටි කාලීන ආයෝජන වලත් දිගු කාලීන ආයෝජන වලත් ඉන්වෙස්ට් කරනවා. දැන් මේකෙදි ඒගොල්ලන්ගේ වියදම් පියව ගන්න පුළුවන් මේ එක්ක short term investment ආයෝජනය කර මුදල් ආපසු විත්ඩ්‍රෝ කරලා අරගෙන හරි long term වලට ඉන්වෙස්ට් කරපු ඇසෙට්ස් ආයිත් විත්ඩ්‍රෝ කරලා හරි ඒගොල්ලන්ගේ මුදල් අවශ්‍යතාවය ඒගොල්ලෝ පියව ගන්න තමයි අරමුණු වෙන්නේ. දැන් මේ එන්ටිටි එක මේ ෆයිනෑන්ෂල් ඇසෙට්ස් මේ වත්කම් තියාගෙන ඉන්නේ
contractual cash flows ලබා ගන්න. ඒ කියන්නේ principal plus interest ලබා ගන්නත් හදිසි මුදල් අවශ්‍යතාවයක් ඇති වුණොත් දැන් හදිසි මුදල් අවශ්‍යතාවයකට උදාහරණයක් විදිහට කිව්වොත් හදිසියෙම අපිට මිලියන 2ක් අවශ්‍ය වෙනවා. එතකොට අපිට මිලියන 2 අපිට ඩිබෙන්චර් එකක අපි ඉන්වෙස්ට් කරලා තියෙනවා. එතකොට ඒ ඩිබෙන්චර් එක විත්ඩ්‍රෝ කරලා අපි මේ මුදල් නැවත ලබා ගන්න. එතකොට අපිට ඉන්ට්‍රස්ට් එකේ පොඩි අඩුවීමක් සිද්ධ වෙනවා. අපි ඒ ඩිබෙන්චර් එක මැචුරිටි පීරියඩ් එකේ නැත්නම් අවුරුදු 5ක් තියෙනට වඩා අපි අවුරුදු 3න් විත්ඩ්‍රෝ කරොත් අපිට ඒ ගෙව මුදල නැවත ලබා ගන්න පුළුවන්. නමුත් ඉන්ට්‍රස්ට් එක අඩුවීමක් සිද්ධ වෙනවා. දැන් මේ කම්පැනි එකේ අරමුණ තමයි මේ ඉන්වෙස්ට්මන්ට් එක කරද්දිම කොන්ට්‍රැක්චුවල් කෑෂ් ෆ්ලෝස් ලබා ගන්නත් හදිසි මුදල් අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒවා පියවගෙන වැඩි ලාභ ලැබීම. එහෙම නැත්නම් දැන් හදිසි මුදල් අවශ්‍යතාවයක් ඇති වුණේ නැත්නම් මේ ඩිබෙන්චර් එකේ ඉන්වෙස්ට් කරලා අවුරුදු 2ක් 3ක් යනකොට අපි හිතනවා මේ ඩිබෙන්චර් එකට වඩා අපි ගවර්න්මන්ට් ඩිබෙන්චර් එකක ඉන්වෙස්ට් කරනවා. ඒතකොට ඉන්ට්‍රස්ට් රේට් වැඩි. එහෙනම් අපි මේ ඩිබෙන්චර් එක විත්ඩ්‍රෝ කරලා මුදල් නැවත ලබාගෙන ඒක වැඩි වටිනාකමක් වැඩි ඉන්ට්‍රස්ට් එකක් ලබා දෙන කම්පැනි එකක එහෙම නැත්නම් ගවර්න්මන්ට් එකේ ඩිබෙන්චර් එකක ඉන්වෙස්ට් කරනවා. දැන් එහෙම අරමුණක් තමයි මේ B කම්පැනියට තියෙන්නේ. එතකොට ක්ලැසිෆයි කරන්න ඕනේ මේ ඉන්වෙස්ට්මන්ට් මොන කැටගරි එකකටද වැටෙන්නේ කියලා. දැන් මේකේ උත්තරේ තමයි මේ B කම්පැනි එක ඉන්වෙස්ට් කරන අවශ්‍යතාවයම ඔවුන්ගේ ඔබ්ජෙක්ටිව් එක. අරමුණ තමයි අරමුණු දෙකක් තියෙනවා. පළවෙනි අරමුණ තමයි කොන්ට්‍රැක්චුවල් කෑෂ් ෆ්ලෝස් ලබා ගැනීම සහ හදිසි අවශ්‍යතාවයකදී හෝ වැඩි ලාභ ලබා ගැනීම සඳහා මේ ආයෝජන නැවත විකිණීම. එතකොට ඒ අවස්ථාවන් වලදී අපේ කෑෂ් ෆ්ලෝ කැරක්ටරිස්ටික්ස් අපි බැලුවා. බිස්නස් මොඩල් එක තමයි කොන්ට්‍රැක්චුවල් කෑෂ් ෆ්ලෝස් අරගන්නවා මේ ඇසෙට්ස් නැවත විකුණනවා. ඒ නිසා මේ ඇසෙට්ස් ක්ලැසිෆයි කරන්න පුළුවන් fair value through other comprehensive income කියන කැටගරි එකේ. මොකද මේ කම්පැනි එකට පුළුවන් ඩිසිෂන්ස් අරගෙන කෑෂ් ෆ්ලෝස් කලෙක්ට් කරන්න වගේම ආයතනයේ රිටර්න්ස් වැඩි කරගන්න, ආදායම් වැඩි කරගන්න මේ ඉන්වෙස්ට්මන්ට් මැනේජ් කරලා. ඒ කියන්නේ අපි මේ ඉන්වෙස්ට්මන්ට් එකට වඩා වැඩි ලාභයක් දෙන ඉන්වෙස්ට්මන්ට් එකක ඉන්වෙස්ට් කරලා අපිට තවත් ලාභ ලබා ගැනීමේ අරමුණු සඳහා පාවිච්චි කරන්න පුළුවන් නම් මම හිතනවා ඔයාලට මේ එක්සැම්පල් එකත් පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි ඊළඟ ස්ලයිඩ් එකෙන් බලමු කොහොමද ෆයිනෑන්ෂල් ඇසෙට් එකක් fair value through profit or loss කැටගරි එකට අයිති වෙන්නේ කියලා. දැන් යම්කිසි ආයෝජනයක් ෆයිනෑන්ෂල් ඇසෙට් එකක් amortized cost එකට සහ fair value through other comprehensive income කියන කැටගරි වලට වර්ග කරන්න බැරි නම් ඒ හැම ඉන්වෙස්ට්මන්ට් එකක්ම fair value through profit or loss කියන කැටගරි එකට එහෙම නැත්නම් fair value through P&L කියන කැටගරි එකට තමයි අයිති වෙන්නේ. දැන් අපි කලින් ස්ලයිඩ් වල කතා කර විදිහට amortized cost එකටත් වර්ග කරන්න බැරි ඉන්වෙස්ට්මන්ට් තියෙනවා. fair value through other comprehensive income එකටත් වර්ග කරන්න බැරි කැටගරිස් තියෙනවා. ඒවා හැම එකම මේ fair value through profit or loss කියන කැටගරි එකට වර්ග කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට embedded derivatives. ඒ කියන්නේ මේ embedded derivative කියන්නේ මේකේ host contract එකක් අයිති වෙනවා. ඒ කියන්නේ debt liability එකකුත් equity portion එකකුත් මේ contract එකේ තියෙනවා. ඒ කියන්නේ අපි ණයකරයක ඉන්වෙස්ට් කරාම අවුරුදු 5කින් අපිට මුදල් ප්‍රවාහ principal plus interest ලැබෙනවා. ඒක තමයි debt component එක විදියට සැලකෙන්නේ. ඊට පස්සේ මේ ඩිබෙන්චර් එක මේකේ ඔප්ෂන් එකක් තියෙනවා. කැමති නම් අපි ඉන්වෙස්ට් කරා නම් අපිට පුළුවන් අවුරුදු 5කින් අපිට මේ මුදල් නැවත ලබා ගන්නවා වෙනුවට ඒ ආයෝජනය කළ සමාගමේ කොටස් shares නැවත ලබා ගන්න. ඒ වගේ අවස්ථාවන් වලට කියන embedded derivatives කියලා. ඒ financial assets උත් fair value through profit or loss කියන කැටගරි එකට තමයි වැටෙන්නේ. ඊළඟට designated financial assets. ඒ කියන්නේ යම්කිසි asset එකක් issue කරන අවස්ථාවේදීම තීරණය කරලා තියෙනවා මේ asset එක fair value through profit or loss කියන කැටගරි එකට තමයි වැටෙන්නේ කියලා. ඒ වගේ ඒවට තමයි designated financial assets කියන්නේ. මොකද මේ ආයෝජනයෙන් ලැබෙන මුදල් යොදවන්නේ යම්කිසි තීරණය කරගත් කාරණයකට. අන්න ඒ නිසා තමයි ඒවා designated financial assets කියලා හඳුන්වලා තියෙන්නේ. ඊළඟට convertible bonds debentures. දැන් මෙහිදී අපි කලින් කතා කරා වගේ මේ බොන්ඩ් එකක් අපි ණයකරයක අපි ණයකරයක ආයෝජනය කළොත් ඒ ණයකරය අවසානයේදී අපිට මේකේ ඔප්ෂන් එකක් නැහැ. අනිවාර්යයෙන්ම අපිට මුදල් ලැබෙන්නේ නැහැ. නමුත් අපිට
අපේ මැචුරිටි පීරියඩ් එක, ඒ කියන්නේ අපේ කොන්ට්‍රැක්ට් පීරියඩ් එක අවසානයේදී අපිට ඒ ආයෝජනය කළ සමාගමේ මෙච්චර ගානක වටින ෂෙයාර්ස් අපිට හම්බ වෙනවා කියලා තීරණය කරනවා නම් ඒවා කන්වර්ටිබල් බොන්ඩ්ස් විදියට කැටගරි එකට වැටෙනවා. නමුත් මෙහිදී ඔප්ෂන් එකක් නැහැ එම්බෙඩඩ් ඩෙරිවේටිව්ස් වලට වගේ. දැන් මෙහිදී අපිට ලැබෙන ඉන්ට්‍රස්ට් එක අපි මේ කන්වර්ටිබල් ඔප්ෂන් එක නැති බොන්ඩ් එකක ඉන්වෙස්ට් කරනවට වඩා අපිට ලැබෙන ඉන්ට්‍රස්ට් රේට් එක අඩුයි. මොකද අපිට අනාගතයේදී කම්පැනි ෂෙයාර්ස් ලැබෙන නිසා. මෙන්න මේ කැටගරිස් වලට වැටෙන හැම ඉන්ස්ට්‍රුමන්ට් එකක්ම ෆෙයාර් වැලියු through ප්‍රොෆිට් ඕර් ලොස් එකට වර්ග කරන්න කියලා තමයි ස්ටෑන්ඩඩ් එකේ කියන්නේ. අපි ඊළඟට බලමු ෆයිනෑන්ෂල් ඇසෙට් එකක් ඉක්විටි. ඒ කියන්නේ ප්‍රාග්ධනය විදියට ක්ලැසිෆයි කරන්නේ මොන අවස්ථාවන් වලදී කියලා. ස්ටෑන්ඩඩ් එකේ කියන ඉක්විටි ඉන්ස්ට්‍රුමන්ට් එකක් විදියට ක්ලැසිෆයි කරන්න නම් අපි පර්පස් එක බලන්න ඕනේ. ඒ ආයෝජනයේ අරමුණ බලන්න ඕනේ. පළවෙනි අරමුණ තමයි ට්‍රේඩින්. ඒ කියන්නේ මේ ආයෝජනයේ අරමුණ තමයි අපි යම්කිසි ආයෝජනයක් කරන්නේ නැවත නැවත විකුණන්න නම්. එන්නේ ඒ වගේ අවස්ථාවන් වලදී මේ ආයෝජනයන්, ඒ කියන්නේ මේ ෆයිනෑන්ෂල් ඇසෙට්ස් ෆෙයාර් වැලියු through P&L කැටගරි එකට, ෆෙයාර් වැලියු through ප්‍රොෆිට් ඕර් ලොස් කැටගරි එකට වර්ග කරන්න කියලා ස්ටෑන්ඩඩ් එකේ කියනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි ෂෙයාර්ස් වල ඒ කියන කම්පැනි එකේ ෂෙයාර්ස් වල ඉන්වෙස්ට් කරනවා. අපි මේ ෂෙයාර්ස් වල ඉන්වෙස්ට් කරන්නේ තව දවසකින් දෙකකින් මාසකින් හරි නැවත විකුණන්න. ඒ කියන්නේ කැපිටල් ගේන්ස් ගන්න. අද ෂෙයාර්ස් වල වටිනාකම රුපියල් 50යි නම් හෙට ෂෙයාර් එකක වටිනාකම රුපියල් 70ක් වුණොත් අපිට රුපියල් 20ක ගේන් එකක් තියෙනවා. අපි එහෙම ගේන් එකකට විකුණනවා නම් මේ අපේ ෂෙයාර්ස් අපි මෙලදී අරන් තියෙන්නේ විකිණීමේ පරමාර්ථයෙන්. එහෙනම් ඒ ෂෙයාර්ස් වර්ග කරන්න පුළුවන් වෙනවා ෆෙයාර් වැලියු through P&L කියන කැටගරි එකට. එහෙමත් නැත්නම් අපි ඉන්වෙස්ට් කරලා තියෙන පර්පස් එක තමයි non trading. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි ජෝන් කීල්ස් සමාගමේ ෂෙයාර්ස් වල ඉන්වෙස්ට් කරනවා. ඒතර ඒක අපිට ආයෝජනයක්. හැබැයි අපි මේ ෂෙයාර්ස් වල ඉන්වෙස්ට් කරලා තියෙන්නේ නැවත විකුණන්න නෙමෙයි. ඒ කියන්නේ මාස 3න් හරි 6න් හරි අපිට ලාභාංශ ලබා ගැනීම. ඒගොල්ලන්ගේ ප්‍රොෆිට්ස් වැඩි. එතකොට එයාලගේ ලාභාංශ ගෙවනවා වැඩි. අපි මේ ලාභාංශ සඳහා අපිට නැවත විකිණීමේ අරමුණක් නැහැ. අපි මේ ෂෙයාර්ස් වල ඉන්වෙස්ට් කරලා ඒ ෂෙයාර්ස් තියාගෙන අපි ලාභාංශ ලබා ගැනීමේ අරමුණක් තියෙනවා නම් මෙන්න මේ වගේ ඉන්වෙස්ට්මන්ට්, එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් ඇසෙට්ස් අපිට ෆෙයාර් වැලියු through other comprehensive income, එහෙම නැත්නම් ෆෙයාර් වැලියු through OCI කියන කැටගරි එකට වර්ග කරන්න පුළුවන් කියලා ස්ටෑන්ඩඩ් එකේ කියනවා. අපි ඊළඟ ස්ලයිඩ් එකෙන් බලමු කොහොමද ෆයිනෑන්ෂල් ලයබිලිටීස් ක්ලැසිෆයි කරන්නේ කියලා. පළමුවෙන්ම ෆයිනෑන්ෂල් ලයබිලිටීස් ඇමෝටයිස් කොස්ට් එකට මෙෂර් කරනවා නම් ස්ටෑන්ඩඩ් එකේ කියනවා යම්කිසි ෆයිනෑන්ෂල් ලයබිලිටි එකක් ෆෙයාර් වැලියු through ප්‍රොෆිට් ඕර් ලොස් විදියට කැටගරි එකට ක්ලැසිෆයි කරන්න බැරි නම් ඇමෝටයිස් කොස්ට් එකට ක්ලැසිෆයි කරන්න පුළුවන් කියලා. දැන් ෆයිනෑන්ෂල් ලයබිලිටි එකක් කියන්නේ අපේ කම්පැනි එකට මුදල් අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒ නිසා අපි බොන්ඩ් එකක් හරි ඩිබෙන්චර් එකක් හරි ඉෂුව කරනවා. එතකොට තව සමාගමට හරි කම්පැනි එකට පුළුවන් අපේ ඩිබෙන්චර් එකේ ආයෝජනය කරන්න. එතකොට එයාලා අපිට මුදල් දෙනවා. අවසානයේදී අපි, ඒ කියන්නේ මැචුරිටි පීරියඩ් එක අවුරුදු 5ක් නම් මැචුරිටි පීරියඩ් එක අවසානයේ අපි ඒ ආයෝජනය කළ සමාගමට හෝ පුද්ගලයාට අපි ප්‍රින්සිපල්, ඒ කියන්නේ වාරික මුදල් ගෙවනවා, ඉන්ට්‍රස්ට් පොලිය ගෙවනවා. එතකොට අපිට ෆයිනෑන්ෂල් ලයබිලිටි එකක් තියෙනවා ප්‍රින්සිපල් ප්ලස් ඉන්ට්‍රස්ට් ඒ ආයෝජනය කළ අයට ගෙවන්න. එතකොට දැන් මේ ෆෙයාර් වැලියු through ප්‍රොෆිට් ඕර් ලොස් විදියට ක්ලැසිෆයි කරන්න බැරි ෆයිනෑන්ෂල් ලයබිලිටි සියල්ල ඇමෝටයිස් කොස්ට් එකට ක්ලැසිෆයි කරන්න පුළුවන් කියලා තමයි ස්ටෑන්ඩඩ් එකේ කියන්නේ. ඊළඟට උදාහරණ තමයි දැන් මේ ෆෙයාර් වැලියු through ප්‍රොෆිට් ඕර් ලොස් කියන කැටගරි එකට වැටෙන ෆයිනෑන්ෂල් ලයබිලිටීස්. ඒ ෆෙයාර් වැලියු through ප්‍රොෆිට් ඕර් ලොස් කියන කැටගරි එකට වැටෙන ලයබිලිටීස් සබ්සීක්වන්ට්ලි, ඒ කියන්නේ අපේ ඉනිෂියල් මෙෂර්මන්ට් එකෙන් පස්සේ මෙෂර් කරන්න ඕනේ ෆෙයාර් වැලියු එකට. දැන් උදාහරණ තමයි මේ ෆයිනෑන්ෂල් ලයබිලිටීස් වලට ඩෙරිවේටිව් ලයබිලිටීස්. ඊළඟට කන්වර්ටිබල් බොන්ඩ්ස්, ඩිබෙන්චර්ස්. අපි කලින් ස්ලයිඩ්ස් වලත් කතා කරා. අපි ඩිබෙන්චර් එකක් ඉෂුව කරලා තියෙනවා. ඒ ඉන්වෙස්ට් කරන අයට ඒ මැචුරිටි පීරියඩ් එක, කියන්නේ අවුරුදු 5 අවසානයේදී අපේ කම්පැනි ෂෙයාර්ස් අපි දෙනවා නම් ඒක කන්වර්ටිබල් බොන්ඩ්ස්, ඩිබෙන්චර්ස් කියලා කියන ඒවා ෆෙයාර් වැලියු through ප්‍රොෆිට් ඕර් ලොස් කියන කැටගරි එකට තමයි වැටෙන්නේ. අනිත් කාරණේ තමයි ඩෙසිග්නේෂන් designated financial liabilities. ඒ කියන්නේ අපි ෆයිනෑන්ෂල් ලයබිලිටි එකක් මෙෂර් කරලා තියෙන්නේ මේ
fair value through profit or loss කියන කැටගරි එකට අයිති වෙන්න නම් ඒවා designated financial liabilities කියලා කියනවා. මේවත් fair value through profit or loss කියන කැටගරි එකට තමයි අයිති වෙන්නේ. දැන් මෙහිදී අපි assets වර්ග කරා amortized cost එකට fair value through profit or loss කැටගරි එකට අනිත් එක තමයි fair value through other comprehensive කියන කැටගරි එකට අපි assets වර්ග කරා. නමුත් financial liabilities වර්ග කරන්න පුළුවන් කැටගරි දෙකකටයි amortized cost එකට සහ fair value through profit or loss කියන කැටගරිස් වලට විතරයි. අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු කොහොමද මේ assets recognize කරන්නේ, measure කරන්නේ සහ අනිත් වැදගත් උදාහරණ අපි කතා කරමු. අපි මේ වීඩියෝ නරඹලා ඔය යම්කිසි දෙයක් ඉගෙන ගත්තා නම් අපිට subscribe කරන්න අමතක කරන්න එපා. අපි මේ පහත තියෙන රතු පාට subscribe කියන බටන් එක ක්ලික් කරලා අපිට සහයෝගයක් දෙන්න.